මේ අවස්ථාවට වැඩම කර සිටින ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ඒ වගේම මේ වේදිකාවේ ඉන්න අපේ පක්ෂ නායක ආදරණීය අනුර දිසානායක සහෝදරයාගෙන්, ඒ වගේම අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සහෝදරුන්ගෙන්, අපේ පක්ෂයේ මධ්‍යම කමිටුවේ සහෝදරිය සහ සහෝදරුන්ගෙන්, ඒ වගේම අපිට විශේෂයෙන් මේ අවස්ථාවට පැමිණ සිටින අපේ පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් උපතිස්ස ගමන සහෝදරයාගේ ආදරණීය බිරිඳ අපේ කරුණා ගමනායක සහෝදරිය කරුණා අක්කාගෙන් අවසරයි. ඒ වගේම මේ අවස්ථාවේ මේ ඉල්මා විරු සමුරුවට රැස් වී සිටින අපේ පක්ෂයේ ආදරණීය සහෝදරයනි සහෝදරුනි ඔබ හැමගෙම අවසරයි. අපි අද මෙතනට රැස් වෙලා ඉන්නේ අපේ ජීවිතය අපි කොතන කොහොම හිටියත් අනිවාර්යයෙන්ම ඉටු කිරීමට එකතු වෙන අපේ පන්ති යුතුයකමක් ඉටු කිරීම සඳහා. ඒ තමයි මීට අවුරුදු 30කට කලින් අද වගේ දවසක අපෙන් උදුරගත්තු අපේ ආදරණීය නායකයා, අපේ පක්ෂ නිර්මාතෘවරයා ආදරණීය රෝහණ විජේර සහෝදරයා, ඒ වගේම අපේ පක්ෂ හිටපු ප්‍රධාන ලේකම් උපදේශ ගමනායක සහෝදරයා ඇතුළු අපේ පක්ෂයේ දිවිපදු සහෝදර සහෝදරියන් දහස් ගණනක් ඔවුන් අනුස්මාන කිරීම සඳහා තමයි අපි එකතු වෙලා ඉන්නේ. ඔබ කවුරුත් දන්නවා අද රෝහණ විජේර සහෝදරයා, උපදේශ ගමනායක සහෝදරයා ඇතුළු අපේ පක්ෂයේ සහෝදර සහෝදරියන් විශාල ප්‍රමාණයක් ඝාතනය කරලා ජනතා විමුක්ති පෙරමුණ බිමට සමතලා කරනවා කියලා වාසිබස් දොඩලා අවුරුදු 30ක් යනකොට අද ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ මේ ව්‍යාපාර හැටියට ඉතාමත් දැවැන්ත ජයග්‍රහණ රසක් අත්පත් කරමින් තියෙන වෙලාවක්. අපි දන්න එක පැත්තෙන් ගත්තොත් මේ වෙලාවේ අපේ රටේ ජනාධිපතිවරණයක් ක්‍රියාත්මක වෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් මේ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණ තවත් වාමාංශික පක්ෂ, ප්‍රගතිශීලී පක්ෂ, කලාකරුවන්ගේ සංවිධාන, විද්වත් සංවිධාන, වෘත්ති සමිති, ගොවි සංවිධාන, දීවර සංවිධාන ඇතුළු විශාල සංවිධාන රාශියක් ඒකරාශී කරගෙන අපේ රටෙන් ඉතිහාසය නිර්මාණය වෙච්ච දැවැන්තම, පුළුල්තම, ගැඹුරුතම සමාජ ව්‍යාපාරය, දේශපාලන ව්‍යාපාරය ගොඩනගමින් තියෙනවා. මහජන ව්‍යාපාරය ගොඩනගමින් තියෙනවා. අපි හිතනවා අපි මෑත කාලේ අත් කරගත්තු දැවැන්තම ජයග්‍රහණ තමයි අපිට පුළුවන් වෙලා තියෙනවා විවිධ කණ්ඩායම් එකම අරමුණක එකතු කරගෙන මහජන ව්‍යාපාරයක් හදන්න. ඒ මහජන ව්‍යාපාරයට අද අපේ සමාජ විශාල පිළිගැනීමක් හැදිලා තියෙනවා. ඒ මහජන ව්‍යාපාරය වටා දිනෙන් දින අපේ රටේ ජනතාව එකතු වෙමින් තියෙනවා. අලුත් සමාජයක් නිර්මාණය කිරීමට අලුත් බලාපොරොත්තු සහිතව පිරිස් එකතු වෙමින් තියෙනවා. 1988 89 දී මියගිය අපේ සහෝදරුන් දැහින් දැක්කේ නැති විශාල පිරිසක්, තරුණ පිරිසක් අපි දන්නවා මේ වෙනකොට අලුත් සමාජයක් හදන්න එකතු වෙමින් තියෙනවා. ඒ නිසා අපි කාටත් විශ්වාසයෙන් යුතුව, ජයග්‍රහණය පිළිබඳ විශ්වාසයෙන් යුතුව 1988-89 කාලේ මරා දමපු අපෙන් උදුරගත්තු අපේ ප්‍රේමණීය සගයන්ගේ බලාපොරොත්තු ඉටු කළ හැකි එකෙන් විශ්වාසයෙන් යුතුව දේශපාලන කිරීමට අපිට පුළුවන් වෙලා තියෙනවා. අපි හිතන එක අපේ ලොකුම ජයග්‍රහණයක් කියලා. ආදරණීය සහෝදර සහෝදරියනි, ඔබ කවුරුත් දන්නවා ඉතිහාසය හැම විටකම සත්‍යම නෙවෙයි. ඉතිහාසය ලියන්නේ බොහෝ විට ගත්තොත් ජයග්‍රහණ කරපු කණ්ඩායම්. 1988-89 අපේ ව්‍යාපාරය පරාජයටපත් වුණා. එනිසා ඉතිහාසයේ ලිව්වේ ජයග්‍රහණ කරපු මිලිටරිවාදී, අධිපතිවාදී, ධනපති කණ්ඩායම්. එනිසා ඔවුන්ගේ ඉතිහාසය තුළ හැම විටකම ජනතා විමුක්ති පෙරමුණ ඒ මොහොතේදී පත් කළ තිබ්බේ කැරලිකරුවන්, ත්‍රස්තවාදීන් හැටියට. මේක අපට විතරක් නෙවෙයි ලෝක ඉතිහාසයේ පුරාම පොදු දෙයක්. අපි දන්නවා මෑතක් වෙනකම් අපේ රටේ 1818 විමුක්ති අරගලයේ සටන් කරපු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විරුද්ධ සටන් කරපු අය සැලකුවේ ජාති ද්‍රෝහීන් හැටියට. එදා වුන් ත්‍රස්තවාදීන් වුණා, ජාති ද්‍රෝහීන් වුණා සැලකුවා. 1848 මාතලේ කැරැල්ල ඇති කරපු පුරංගප්පුලා ප්‍රමුඛ පිරිස සැලකුවේ ජාති ද්‍රෝහීන් හැටියට. හැබැයි අපි දන්නවා ඉතිහාසයේ ජයග්‍රාහකයන් අධිරාජ්‍යවාදීන් ඔවුන් සැලකුවත් පොදු ජනතාවගේ හදවත් වල උන් හිටියේ වීරයන් හැටියට. අපි හිතන ඒ වගේම තමයි 1988 කාලේ අපෙන් උදුරාගත්තු අපේ සහෝදරුන්ට ධනේශ්වර පන්තිය, අපේ සතුරන් කුමන නම් පට බැන්දත්, කුමන අවලත් නැගුවත් ඒ හැමදෙනාම අපේ හදවත් ඇතුළත, මේ රටේ යුක්ති කරක මිනිසුන්ගේ හදවත් ඇතුළත හැමදාම වීරයින් ලෙස සිහිපත් කරනවා, වීරයින් ලෙස සදාකල් පවතිනවා කියලා විශ්වාසයක් අපට තියෙනවා. දැන් අපි කල්පනා කරා මේ ඉල්මා විරු සමරුවේදී අතීතයේ පිළිබඳ චුට්ටක් කතා කළ යුතුයි කියලා. මොකද හේතුව තමයි දැන් මේ අපි කතා කරන්නේ අවුරුදු 30කට කලින් සිද්ධ වෙච්ච දෙයක්.
මේ මොහොතේ අවුරුදු 40ක වයස කෙනෙක් හිටියත් මතකයේ තියෙන ඉතා අඩුවෙන් ඒ සිද්ධි. අද අපි දන්නවා අපේ රට ඇතුළත ඊටමත් වැරදි මතයක් පාලක පන්තියෙන් විසින් අපේ විරුද්ධ වදන්සෙන් තහවුරු කරමින් තියෙනවා. වචන පව තහවුරු කරලා තියෙනවා නිවැරදි ගන්න බැරි අමාරු මට්ටමට. අපි දන්නවා නිතර වචනයක් කියන්නේ මොකද්ද? අපිට 30ම වචනයක් කියනවා 88 සමේ භීෂණය කියලා. 88 සමේ 88 89 භීෂණය. 88 සමේ JVP භීෂණය. ඒකට තව කැලලක් දාලා තියෙනවා. දැන් ඇත්තට ගත්තොත් 88 සමේ කාලේ තිබුණේ JVP භීෂණයක්ද? නැහැ. 1988 89 කාලේ තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ භීෂණය, රාජ්‍ය භීෂණයක් තිබ්බේ, රාජ්‍ය මර්ධනයක් තිබ්බේ, UNP භීෂණයක් තිබ්බේ. හැබැයි අපේ මුළු සමාජය තුළම UNP භීෂණයක් ගැන කතා කරන්නේ නැහැ. හැබැයි JVP භීෂණයක් ගැන කතා කරනවා. එනිසා ඉතිහාසය විකෘති කරලා අපේ මත වරදපටවලා අලුත් බලවේග තරුණ කණ්ඩායම් නොමගැවීම සඳහා වෙච්ච මතවාදයක් හැමතැනම අරගෙන. තමනස්ලා කවුරුත් දන්නවා අපි මේ දේශපාලන කරනකොට අපි 1994 මේ පක්ෂය නැවත හදන්න පටන් ගත්ත දවසේ සිට මේ දක්වාම අවුරුදු 25ක් තිස්සේ මේ ප්‍රශ්නට උත්තර දීලා තියෙනවා. හැබැයි කොච්චර උත්තර දුන්නත් තාමත් අපේ සමාජය තුළ පවතින වැරදි මතයක් 88 89 JVP භීෂණයක් කියලා. 88 89 අපි විශාල දේවල් කරා කියලා මතයක් තියෙනවා. අපි අපේ පක්ෂේ කවුරු හරි කුමන රූපවාහිනී සංවාදයකට ගියත් ඒ සංවාදයේ ප්‍රශ්නයක් අහනවා කවුරු හරි 88 89 මොකද්ද කරේ කියලා. හැබැයි ඒක අහන්න එක්සත් ජාතික පක්ෂයෙන්. මේ ඊයේ පෙරදාත් අපි ගිය වෙලාවේ ඒක ඇහුවා. ඒක මාධ්‍යවේදියෙක් අහනවා අර මෙහෙම කෙනා අපෙන් අහනවා 88 සොම්මේ මොකක් හරි වුණා නේද කියලා. ඒ නිසා මම කල්පනා කරා අපි නිතර කියලා තිබ්බ වුණත් අපේ අලුත් පරපුරක් ඉන්න අපේ අලුත් නංගිලමල්ල දූල පුතාල ඉන්න නිසා මේ 88 89 කොහොමද නිර්මාණය වුණේ කියලා පුංචි වෙලාවක් කරන් කතා කරන්න ඕනයි කියලා නැවතත් 1988 89 කාලය ඉබේ පහළ වුණේ නැහැ. කෝපපාතික දෙයක් නෙවෙයි. ඒක නිර්මාණය කළපු දෙයක්. කවුද? ඒකට දිවිච්ච එක්සත් ජාතික පක්ෂය. ඒක ඊටමත් දේශපාලනික කියෝගත දෙයක්. අපි කවුරුත් දන්නවා 1977 එක්සත් ජාතික පක්ෂ බලයට එනකොට ජයවර්ධන මහත්තයා ජනාධිපති වුණාම ජනාධිපති ජයවර්ධන මහත්තයා බලය ගත්තට පස්සේ ඔහුට තිබ්බ මේ රටේ අරමුණක්. ඒක තමයි මොකද්ද? ඒ වෙනකොට ලෝකයේ තුල නිර්මාණ තිබිච්ච අධිරාජ්‍යවාදීන්ගේ න්‍යාය පත්‍ර වෙච්ච විවෘත ආර්ථිකය, නව ලිබරල් වාදය, ඒක කොල්ලකාරී විවෘත ආර්ථිකය අපේ රට තුල ස්ථාපිත කිරීමේ අරමුණක් ඔහුට තිබ්බා. ඒතකොට ඔහු දැනන් හිටියා ඒක කරන්න බෑ ඔහුට වමේ ව්‍යාපාර ශක්තිමත් තියෙද්දි. ඒක කරන්න බෑ ඔහුට වෘත්ති සමිති ව්‍යාපාර ශක්තිමත් තියෙද්දි. ඒක කරන්න බෑ ඔහුට ප්‍රගතිශීලී ශක්තිමත් තියෙද්දි නිසා ඔහු පටන් ගත්තේ මොකෙන්ද? ඉස්සල්ලාම තමන්ට බලය එකතු කරගත්තා. ඊළඟට වමේ ව්‍යාපාර ප්‍රගතිශීලී ව්‍යාපාර මර්ධනය කිරීම සඳහා වෙච්ච ක්‍රියාමාර්ග ගණනාවක් ගත්තා. අපිට මතකයි 1977 අගමැති වෙලා ටික දවසකින් තමන්ට ලැබිච්ච අසීමිත බලය 6න් 5 බලය පාවිච්චි කරලා 1978 ව්‍යවස්ථාව අලුතෙන් ව්‍යවස්ථාවක් හදලා විධායක ජනාධිපතිගෙන් බඩපත් වුණා. සහු විධායක බලයක් තමන් අතර ගත්තා. කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැකි. කිසිවෙකුට අධිකරණ ක්‍රියාමාර්ග ගන්න බැරි. කිසිවෙකුට වළක්වන්න බැරි. ඔහුගේ භාෂාවෙන් කියනවා නම් ගැහණියෙක් මිනිහෙක් කිරීමට සහ මිනිහෙක් ගැහණියෙක් කිරීමට හැර අනිත් ඔක්කොම කරන්න පුළුවන් මහා දෙවන්ත බලයක් එකතු කරගත්තා. අපේ රටේ ඛේදවාචක පටන් ගත්තේ එතනින්. ඒ විධායක ජනාධිපතිකම තමයි තාමත් මේ ගමන් කරමින් තියෙන්නේ. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාද ගැන කතා කරන කවුරුවක්වත් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මල්ලගම හඬවපු මේ විධායක ජනාධිපතිතුමා නිර්මාණය කිරීම ගැන කතා කරන්නේ නැහැ. ජයවර්ධන මහත්තයා. ඒක තමයි ඇත්ත ගත්තොත් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මල්ලගම සටහන් කරපු ප්‍රධාන දවස. එක්සත් ජාතික පක්ෂය. එතනින් පස්සේ ඔහු පටන් ගත්ත ඔහුගේ ආර්ථික දේශපාලන ක්‍රියාවල ඉස්සරහට ගෙනියන්න. අපේ රටේ නිල නොවන සන්නද්ධ කණ්ඩායම් ඇදී ඔහු අපිට මතකයි. රාජ්‍ය ආයතන වල මිනිස්සු අරගෙන එකතු කරලා නිල නොවන සන්නද්ධ කණ්ඩායම් හැදුවා. ඒකල මට මතකයි දිවයින පත්‍රයේ ඔකට නමක් කිව්වා තග් සංස්ථාව කියලා. ජයර්ගේ තග් සංස්ථාව. මැර කණ්ඩායමක් හැදුවා. මේ මැර කණ්ඩායම් දාලා කම්කරුවන්ට පහර දුන්නා. සෝම්පාලක කම්කරුවෙක් 1980 මරා දැම්මා. 1980 ඇති වෙච්ච ජූලි වර්ජනයේ කුඩුපට්ටම් කරලා ලක්ෂ ගණනක් කම්කරු එළියට දැම්මා. කම්කරු පන්ති මර්ධනය කළා. ශිෂ්‍ය ව්‍යාපාර මර්ධනය කරන්න උත්සාහ කරමින් හිටියා. ඒ නිසා ඔහු දිගටම මේ මර්ධනකාරී ක්‍රියාව අරගෙන ගියා. හැබැයි ඔහු දැක්කා ඔහු අරගෙන යන ඔහුගේ මේ නව ලිබරල්වාදී සමාජ ආර්ථික ක්‍රියාවලියට ඔහු කරන මර්ධනකාරීත්වයට එරෙහිව ඔහුට තිබිච්ච ප්‍රබලම අභියෝගය තමයි ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණ 1976න් පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනේ ප්‍රසිද්ධ දේශපාලනට ඇවිල්ලා අපි මේ මහා දේශපාලන තුල කටයුතු කරමින් ගියා. අපි ඒ කාලේ නගර සභා ඡන්දේ තරඟ වැදුණා. 1981 සංවර්ධන සභා ඡන්දේ තරඟ වැදුණා. අපිට අපේක්ෂක 13ක් පත් කරන්න පුළුවන්කම තිබුණා. අපේ ගමනාංග සහෝදරයත් කොළඹ දිස්ත්‍රික්කයේ එක മന്ത്രിවරයෙක් සංවර්ධන සභා ඡන්දෙදී ඊළඟට ජනාධිපතිවරණය ආවා.
ජනාධිපතිවරුන්ට අපි රෝහණ සහෝදර තරඟ වැදුණු නිසා අපි මැතිවරණ තරඟ වදිමින් ජනතාවට කරුණු කියා දෙමින් දෙවන්ත දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගමින් හිටියා. ජයවර්ධන මහත්තයා දැක්කා ඒ දේශපාලන ව්‍යාපාර තමයි ඌ ඉස්සරහා තියෙන බරපතලම අභියෝගය කියලා. මොකද ඌ ඒ වෙනකොටත් ශ්‍රී ලංකා පක්ෂය දුබල කරලා තිබ්බේ. ශ්‍රී ලංකා කඩලා තිබ්බේ. ශ්‍රී ලංකා පක්ෂයේ නායකව එදා හිටපු සිරිම බණ්ඩාර මහත්මයාගේ ප්‍රජාතිය අහෝස කරලා තිබ්බේ. ශ්‍රී ලංකා පක්ෂයේ ප්‍රජාතිය අහෝස කරලා පක්ෂ දෙකට කරලා කැලි කන්නම් කළා විපක්ෂ දුර්වල කරා. හැබැයි ඌට දුර්වල කරන්න බැරුණේ ජනතා විමුක්ති පෙරමුණ. ඌට ජනතා විමුක්ති පෙරමුණ දුර්වල කරන්නත් බැරුණා. ජනතා විමුක්ති බයවත් දන්නත් බැරුණා. ජනතා විමුක්ති පෙරමුණ දන ගස්සන්නත් ඌට බැරි වුණා. ඒ නිසා ඌ දැක්කා ඔහු ඉස්සරහ තියෙන අභියෝගය ජනතා විමුක්ති පෙරමුණ කියලා. ඒ නිසා ඔහු ඒකට ක්‍රියාමාර්ග තේරුව එක තමයි 1983 දී උතුරු ඇතිවෙච්ච බෝම්බ පිපිරීමක් සමග නිර්මාණය වෙච්ච කළු ජූලිය පාවිච්චි කළා. ලංකාව තුළ දැවැන්ත දෙමළ විරෝධී ක්‍රියාවලියක් ආරම්භ කළා. ඒ මහා දැවැන්ත කළු ජූලිය පදනම් කරගෙන කළු ජූලිය නිර්මාණය කළ එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පක්ෂය තමන්ගේ මැරයෝ දාලා නිර්මාණය කරපු දෙමළ ජනතාවගේ ජීවිත ඝාතනය කරපු දෙමළ ජනතාවගේ කඩ ගෙන දීපු මේ මහත් කළු ජූලිය පදනම් කරගෙන ඔහු ජනතා විමුක්තිය තහනම් කළා. ඒ නිසා අපි අහන්න ඕන ප්‍රශ්න තමයි මොකද්ද? 1987 88 පිළිබඳව ජනතා විමුක්තියෙන් ප්‍රශ්න කරන ඕන කෙනෙක් අපි පළවෙනි ප්‍රශ්න අහන්නේ මොකද්ද? ප්‍රජාතන්ත්‍රවාදී දේහය තුල ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන තුල ඊටාම හොඳින් කටයුතු කරමින් හිටපු ජනතා විමුක්ති පෙරමුණ කිසිදු චෝදනාවක් නොතිබි ජනතා විමුක්ති පෙරමුණ 1983 දී තහනම් කළේ ඇයි කියන ප්‍රශ්නෙට එක්සත් ජාතික පක්ෂයයි අපට අවලං දගෙන හැම මහත්තයෙක්මයි උත්තර දෙන්න ඕන පළමුවෙන්. එනිසා අපි කියන්නේ 1988 89 මතක් කරලා අපට අවලාද ගහන අපට හැරෙව මතපතුරවන හැම මහත්තයෙක්ම ඉස්සෙල්ලාම උත්තර දෙන්න ඕන 1983 දී ජනතා විමුක්ති පෙරමුණ අසාධාරණ ලෙස අයුක්ති සහස්ත තහනම් කිරීම හරිද වැරදිද? ඒකට උත්තරයක් අපට ඕන. ඉස්සෙල්ලා අපි කියනවා ඒකට උත්තර දීලා එන්න. කවුරක්වත් ඒකට ඇඟිලි දික් කරන්නේ නැහැ. ඒක වැරදි කියලා කවුරක්වත් තාම එක්සත් ජාතික පක්ෂයට ඇඟිලි දික් කරන්නේ නැහැ. එනිසා මේ සිද්ධියේ ආරම්භයේ හට ගැනීම මුල හොයන්නේ නැතුව ඒගොල්ලෝ ප්‍රතිඵලය ගැන කතා කරන්න පටන් ගන්න තියෙනවා. 1983 අපේ පක්ෂය තහනම් කළා. තහනම් කරාම අපි අවුද ගත්තද නැහැ. තහනම් කරාම අපි තීන්දුවක් ගත්තා තහනම තුල වැඩ කරනවා කියලා. ඇයි ඒ? අපේ පන්තියේ දේශපාලනය කිරීමේ අයිතිය අපට තියෙනවා. අපේ පන්තියේ දේශපාලනේ අපේ රටේ පීඩාවටපත් වෙච්ච දුක්ඛිත ජනතාවගේ විමුක්තිය වෙන කරන දේශපාලන කරන්න අපිට කායින්වත් ලයිසන් ඕනේ නැහැ. එදත් ඕනේ නැහැ, අදත් ඕනේ නැහැ, හෙටත් ඕනේ නැහැ. අපට ඕනේ ජනතාවගේ සහයෝගය විතරයි. අපි කල්පනා කරා අපේ දේශපාලනය කරනවා නැද්ද කියලා තින්දු කරන ජයවර්ධන මහත්තයාට අයිතියක් නැහැ. ඒක අපේ අයිතියක්. ඒ නිසා ජයවර්ධන මහත්තයාගේ තහනම යටතේ අපි අපේ දේශපාලන කරනවා කියලා අපි තීන්දුවක් කරගෙන අපි තහනම තුල දේශපාලනය කරා. හැබැයි අපි සන්නද්ධ වුණේ නැහැ. මේ දේශපාලන කරන් යනකොට අපි මුලින්ම කරා මොකද්ද? අපි අවුරුදු දෙකක් උත්සාහ කරා අපේ පක්ෂයට හැරෙව පනවපු මේ අසාධාරණ තහනම ඉවත් කරගන්න. ඒ වෙනුවෙන් අපි කොච්චර දේවල් කරාද? අපි රටේ ජනතාව දැනුවත් කරා, පෝස්ටර් ගැහුවා, රෝහණ විජිත සහෝදරයා ඒ කාලේ සැඟවි සිටගෙන ජනාධිපති ලේකම්ට ලිව්වා තහනමවත් කරන්න කියලා. අගවිනිසුතුමාට ලිව්වා. අපේ රටේ විපක්ෂයේ ඉන්න ප්‍රධානීන්ට ලිව්වා. ජාත්‍යන්තර ශම ආයතනයට ලිව්වා. මේ වගේ අපිට ලියන්න පුළුවන් හැමෝටම ලියලා මේ තහනමවත් කරගන්න සඳහා වෙච්ච උත්සාහයක් දරුවා අපි. හැබැයි ජයවර්ධන මහත්තයා ඒ කිසිවට අහුම්කම් දුන්නේ නැහැ. ඔව් නව සමාජ පක්ෂය තහනමවත් කරා. ඔව් කොමියුනිස්ට් පක්ෂය තහනමවත් කරා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණේ තහනමවත් කරේ නැහැ ඔව්. ඒක දිගට පවත්වන්න ගියා. ඊට පස්සේ පවත්වනට අමතරව කුමන්තර කරමින් හිටියා. රෝහණ සහෝදරයා මරන් රාසිකතුව අත්‍රමුඩ ගන්න නියෝගනයකුත් කරා. අපේ පක්ෂයේ නායකයන්ගේ හිස්සට මුදල් මිල කරා. කවුරු හරි කෙනෙක් ඔත්තුවක් දුන්නොත් ඉන්ටක් රුපියල් 50000ක් දෙනවා කියලා කිව්වා. ඒතර ඒ එලෙස අපේ පක්ෂය මර්ධනය කරන්න ඔහු පිටිපස්සෙන් හඹාගෙන ආවා. ඉන්න අතර වෙන්නේ නැතුව 1985 86 වෙනකොට අපේ සහෝදරු මරා දාන්න පටන් ගත්තා. අපිට මතකයි මුලින්ම අනුරාධපුරයේදී දිසානායකලා සහෝදරෙක් ඝාතනය කළා. ඊට පස්සේ මාතර තල්පාවිල ධර්ම සහෝදර ඝාතනය කළා. අපි වැඩ කරමින් යනකොට අපි ආයුධ ගන්න නැතුව ඉඳද්දිත් අපි සහෝදරු ඝාතනය කිරීමට ඔවුන්ගේ ආණ්ඩුව කටයුතු කරමින් හිටියා. එහෙම වෙනකොට තමයි ජනතා විමුක්ති පෙරමුණට දේශපාලනය කිරීමට වෙන කිසිම මාවතක් නැති වුණාම අපට තෝරා ගැනීමට අකමැත්තෙන් හෝ ඉතුරුලා තියෙන එකම මාවත අවි ගැනීම වුණාට පස්සේ අපට සිද්ධ වුණ අවි ගන්න ඒක අපේ කැමැත්ත නෙවෙයි. අපි වෙතෙන්ට තල්ලු කරපු නිසා අපිට එහෙම කරන්න සිද්ධ වුණා. මොකද අපි දන්නවා ඒ ආයුධ වලින් කරන දේශපාලනය තරම් මට සිල්ටු නැහැ කියලා අපි දන්නවා. මේ වගේ සරල නැහැ කියලා අපි දන්නවා. නමුත් අපිට එදා වෙන මගක් තිබුණේ නැහැ. තෝරා ගැනීමට තිබිච්ච එකම මග සටන් කිරීම නම් අපිට සිද්ධ වුණා ඒ මග තෝරගන්න. ඒත් අපි ඒ සටන් කිරීමේදී අපි සංයමයක් තියාගෙන හිටියා. ඔබ දන්නවා ඒ කාලේ 1987 දී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරා.
ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරලා ජනතාවට හොරෙන් ජනතාව විරෝධ වෙනසලකා ඉන්දියන් හමුදාවක් ලංකාවට ගෙන්නු. දැන් මේ අපේ රටේ බොහෝ දෙනා ඒ ඉතිහාසය ඒ తত্ত্বය අමතක කරලා තමයි කතා කරමින් යන්නේ. ඉන්දු ලංකා ගිවිසුමක් අත්සන් කරාද කියලා කවුරක්වත් දැන් දන්නේත් නැහැ. ඒ ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දියන් හමුදාවක් ලංකාවට ආවයි කියලා කවුරුත් කල්පනා කරන්නේ නැහැ. ඉන්දියන් හමුදාව ලංකාවට ගෙන ඒ ගිවිසුම අත්සන් කරපු දවසේ එදා ඉන්දියාවේ අගමැති රජීව් ගාන්ධි මහත්තයා ලංකාවට ඇවිල්ලා ගිවිසුම අත්සන් කරලා ආචාර්ය පෙළපාලයක් තිබ්බා. ඒ ආචාර්ය පෙළපාල යනකොට නාවික හමුදාවේ බටෙක් සොල්දාදුවේ තමන්ගේ රයිෆල් එකේ බට් එකෙන් සජුදාන්ගේ බෙල්ල හරහා ගැහුවා කියලා කවුරුත් දන්නේ නැහැ. සොල්දාදුවෙක් ගැහුවා. ඔව් ජනතා විමුක්ති පෙරමුණේ මොකද දැවැන්ත විරෝධයක් තිබ්බා මේ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව. ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව අපේ රටේ මහා සංඝරත්නයේ පාරට බැස්සා, ජනතා පාරට බැස්සා. ඒවකට විපක්ෂයේ හිටපු සිරිම බණ්ඩාරක මහත්මයෙක් වෙලා මහා පාරේ වාඩි වුණා. දැවැන්ත විරෝධයක් නිර්මාණය වුණා. ඒ විරෝධයෙන් මොකද කළේ? ඒ විරෝධයට වෙඩි තියලා මර්ධනය කළා. හෙලිකොප්ටර් වලින් ගිහලා වෙඩි තිබ්බේ ඒ විරෝධතා පිළිපාලට සාමකාමී පෙළපාලි වලට ජනතාව කියපු විරෝධතා පෙළපාලි වලට හෙලිකොප්ටර් වලින් ගිහිල්ලා ජයවර්ධන මහත්තයාගේ ආණ්ඩුව වෙඩි තිබ්බා. වෙඩි තියලා 140 ගණක් ඝාතනය කර එක දවසක් ඇතුළත. ඒ නිසා මේ ඉතිහාසයක් අමතක කරලා තමයි දැන් මේ හිටපු ගමන් මතුවලා තියෙන්නේ මොකද JVP බීච් එකක් කතා කරන්න පටන් ගන්නත්. එවැනි තත්ත්වයක් වුණාට පස්සේ ඒකට ඒක සටන් කරන්නේ නැත්නම් ඒගොල්ලෝ මිනිස්සු නෙවෙයි. නිවටයෝ. අපට එහෙම නිවටයෝ එන්න පුළුවන් කමක් නිසා අපි සටන් කරන්න පටන් ගත්තා, අවුදු ගත්තා. ඒකෙන් පස්සේ තමයි 1988 සමේ දේවල් නිර්මාණය වුණේ. ඒ නිසා 1988 89 කිසියම් දෙයක් නිර්මාණය වුණා නම් ඒකේ වගකීමේ 90%ක් බාරගත යුතු තියෙන්නේ කවුද? එක්සත් ජාතික පක්ෂය. ජයවර්ධන මහත්තයලා. ඒ විතරක් නෙමෙයි මේ සමාජයේ ප්‍රජාතන්ත්‍රවාද ගැන කතා කරන බොහෝ මහත්තුරු එදා නිහඬව හිටියේ. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රයන්තවාද ගැන කතා කරන්නේ නැහැ කවුරක්වත්. අධිරාජ්‍යවාදීන්ගේ සහාය ලබාගෙන ඉන්දියාවේ සහාය ලබාගෙන එක්සත් ජාතික පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ සමූල ඝාතන කරන දරන උත්සාහයට එරෙහිව තමයි අපට සටන් කරන්න සිද්ධ නිසා එක පැත්තෙන් අපි අපේ දේශපාලන කිරීම අයිතිය වලින් සටන් කරා, අනිත් පැත්තෙන් අපි මෞබියම් යටත් කිරීමට සටන් කරා. ඔබ අපි අහන ඔබෙන් විදේශ හමුදාවක් ගෙනල්ලා ගිවිසුම් අත්සන් කරලා ගෙනල්ලා අපේ මෞබියම් යටත් කරන්න කටයුතු කළාට පස්සේ විදේශ හමුදාවක් අපේ බිමට බැස්සට පස්සේ ඊට එරෙහිව සටන් කරන්නේ නැත්නම් රටක මිනිස්සු ඒ මිනිස්සු නෙවෙයි. ඒ සටන අපිට තිබුණා, අපි සටන කළා. ඒකේ ප්‍රතිඵලක් තිබ්බා. අන්තිමට ප්‍රේමදාස මහත්තයා සිද්ධ වුණා ඉන්දියන් හමුදාව යවන්න. ඉන්දියන් හමුදා නැවත යන්නේ ජනතා විමුක්ති පෙරමුණ එදා දේශප්‍රේමී කණ්ඩායම් සටන් කරේ නැත්තම්. ඒ නිසා එවැනි ඉතිහාසයක් තුල තමයි 1988 89 නිර්මාණය වෙන්නේ. ඒ ඉතිහාසය තුලේ ඒ වෙලාවේ තමයි ජයවර්ධන මහත්තයලා මැර කණ්ඩායම් හදලා, නිල නොවන හමුදා කණ්ඩායම් හදලා, කොල්ල කොටි අර කොටි මේ කොටි ඔක්කොම හදන් ඉඳලා හදලා විශාල ගහනක් අපේ සමාජයේ ඝාතනය කළා. අපි විශ්වාස කරන සමානයේ 50000ක් 60000ක් අතර ප්‍රමාණයක් මේ රටේ දේශප්‍රේමී පුරවැසියන් සටන් කරපු අයත් ඝාතනය කළා. ඔවුන් කවුරුත් සටන් කළේ තමන්ට කිසිවක් ඉල්ලලා නෙවෙයි. ඔවුන් සටන් කරේ හොරෙන් ගස් කපන්න ගිහිල්ලා, හොරෙන් පස් ගොඩ දාන්න ගිහිල්ලා, නැත්නම් මත්ද්‍රව්‍ය ගේන්න ගිහිල්ලා මැරිච්ච අය නෙවෙයි කවුරක්වත්. ඔවුන් හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතයේ ඊටමත් වටිනා කාලේ, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ තමන්ගේ ජීවිතයේ අධ්‍යාපන ලබන කාලේ, අපේ තරුණයන් තමන්ගේ ජීවිතයේ තරුණ අවධියේදී රට වෙනුවෙන් කල්පනා කරලා තමන්ට කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැතුව මේ සටනට ඇවිල්ලා ජීවිත පරිත්‍යාග කරා. ඒ සටනේදී තමයි අපි පක්ෂ නිර්මාතෘවරු රෝහණ විජේර සහෝදරයා අත්අඩංගුවට අරගෙන අත්අඩංගුවේදී මරා දාන්නේ. ඒ සටනේදී තමයි අපි පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් උපතිස්ස ගමනාගේ සහෝදරයා අත්අඩංගුවට අරගෙන අත්අඩංගුවේදී මරා දාන්නේ. ඒ වගේම අපේ දේශපාලන මණ්ඩලයේ සෝමන් සහෝදරයා ඇරෙන්න හිටපු හැම කෙනාම අරගෙන ඝාතනය කළා. අත්අඩංගුවට අරගෙන ඝාතනය කළා. ඒකට බොරු ගොඩක් කිව්වා. අපි මධ්‍යම කමිටුවේ සහෝදර ගොඩක් ඝාතනය කළා. පක්ෂය විනාශ කරන්න ඕන් කටයුතු කළා. ඒ නිසා අපේ පක්ෂය විනාශ කරන්න 1983 සිට අරගෙන ගියපු අකණ්ඩ ක්‍රියාවලික ප්‍රතිඵලයක් තමයි අපිට 1988 89 දී අපේ සහෝදර ගොඩක් නැති වෙන්නේ. ඒ නිසා ඒක නිකම් මොකක්වත් නැති වෙලාවක ජනතා විමුක්ති පෙරමුණ ආයුධ අරගෙන 1988ක් 89ක් නිර්මාණය කරගත්තා නෙවෙයි. ඒක අපිට මගහැර යන්න බැරි මට්ටමට අපිව බිත්තියට හේතු කරලා සටන් වදින බල කරාට පස්සේ ඇතිවෙච්ච දෙයක් නිසා ඒක එහෙම තේරුම් ගන්නවා මිස වෙනම තේරුම් ගත යුතු නැහැ. ඒ සටනේදී අපි විශ්වාස කරනවා සටන් කරන අයගේ හැම පැත්තෙම අපි පැත්තෙම අඩුපාඩුකම් සිද්ධ වුණා. අපි කිව්වා ඒ අඩුපාඩුකම් අපි දකිනවා කියලා. මොකද අවියරම් කරන සටනක් කියලා කියන්නේ තේපෙන් සාදයක් නෙවෙයි. ඒක බොහොම ලස්සන සංවාදයක් කරන එකක් නෙවෙයි. ඒක ඇතුලේ අඩුපාඩුකම් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒත් මම හිතන්නේ ඒ සටනක් තුලත් අඩුපාඩුකම් අවම කරගන්න ජනතා විමුක්ති පෙරමුණ සහ දේශප්‍රේමී කණ්ඩායම් සමත් වෙලා තිබුණා. ඒ නිසා ආදරණීය සහෝදරුනි අපි අද සමරන්නේ නිකන් තේරුමක් නැතුව අවිගත්තු පිරිසක් ගැන හරි අපේ සමාජය ඇතුළත සටන් කරපු පිරිසක් ගැන නෙවෙයි. අපේ සමාජයට අපේ ජනතාවට නිදහස විමුක්තිය ගෙන්න අරගල කරලා ධනවාදය වෙනුවට සමාජවාදය ගෙන්න
මුළු ජීවිත කාලේ කැප කරලා වැඩ කරලා ඒ වැඩ කරද්දී තමන්ගේ ව්‍යාපාරය මර්ධනය කරනකොට ඒ මර්ධනයට එරෙහිව තමන්ගේ දේශපාලන ව්‍යාපාරය ආරක්ෂා කර ගැනීම සඳහා සටන් කරලා අපේ රටට පාවා දෙනකොට විදේශ හමුදා ලංකාවට එනකොට රට ඉන්දියාව හමුවේ දනගස්සනකොට ඊට එරෙහිව සටන් කරලා ඒ සටන නායකත්වය දීලා මියගිය පිරිසක් තමයි අපි අද සමහරවිට ඕන් තමයි හුඟන්නේ අපේ රටේ සැබෑ විරුවන්. අපි අදත් කොන්ද කෙලින් තියන මේ රටේ ජීවත් වෙනවා නම් අපි විශ්වාස කරනවා ඒ ජීවත් වීම සඳහා වෙච්ච අයිතිය අපට ලබා දීලා තින්නේ වෙන කවුරක්වත් නෙවෙයි ඉල්මහේ දීපදු අපේ සහෝදර සහෝදරයන්. අපි හැමදාම විශ්වාස කරා මොකද්ද? දනින් වැටේ ජීවත් වෙනවට වඩා දෙපැන් සිට මේ යාම උතුම් කියලා. ඒක හැමදාටම බලංගුයි. ඒ නිසා අපේ ඉතිහාස පුරාම තියෙන එහෙම තමයි. දැන් 1988 සමය ගැන කතා කරන මහත්තුරු කතා කරන ඒගොල්ලෝ මොකද්ද කියන්නේ 1818 ගැන. 1818 ලංකාවට බ්‍රිතාන්‍යයෙන් ආවට පස්සේ කැපෙට්ටි පොළ මරවලා ඊට ඒර සටන් කරේ නැද්ද? සටන් කරනකොට මිනිස්සු මැරුන්නේ නැද්ද? මං කල්පනා සටනක් කියලා කියන්නේ තේපන් සාදයක් නෙවෙයි කියලා. මිනිස්සුගේ ජීවිතයත් යන සටන තියෙන්නේ. හැබැයි බල කරාම සටන් කරන්න සිද්ධ වුණා. 1848 කාලේ පුරංග අප්පුල බිද්‍රාන් අධිරාජ්‍යන්තයට එරෙහිව සටන් කරා. අපි දන්න මාතලේ කච්චේරිය ගිනි තිබ්බා. මාතලේ කච්චේරිය ගිනි තිබ්බා. දැනුත් කතා කරන ගිනි තිබීම ගැන. ඒක කවුරක්ක් කියනවද පුරංග අප්පු මාතලේ කච්චේරිය ගිනි තිබ්බේ වැරදි කියලා? නෑ අද පුරංග අප්පු වීරෙක් අපිට. පුරංග අප්පු විතරක් නෙවෙයි අපේ රටේ. අපේ රටේ උතුම් කන්දේ සරදිලුත් සලකන වීරෙක් හැටියට. ඒ රටක් මේක. ඇයි ඒ? සරදිල්ලත උතුවක්වත් තිබ්බ එක නීති විරෝධී නීති අනුකූල නැහැ නේ ලයිසන් තිබුණේ නැහැ නේ නේද? නීති විරෝධී උතුවක්වත් තිබ්බා. උතුම් කන්ද හැංගිලා හිටියා. හැබැයි සුද්ධෝ යනකොට උන්ගේ වහන්න පහර දීලා නේද උන්ගේ දේපල කොල්ල කාලා සාමාන්‍යයට බෙදුවා. නිකන් ඇහිම් ගත්තොත් එහෙම ඔහු කොල්ල කරුවෙක්. දේපල කොල්ල කාපු. ගිනියමක් පාවිච්චි කරපු කෙනෙක්. මිනිමරුම් කරපු කෙනෙක්. හැබැයි තාමත් ඔහුත් අපේ රටේ වීරෙක් ලෙස සලකනවා. තාම උතුම් කන්දේ නේද උතුම් කන්දට ගරු කරනවා. කෑගල් දිස්ත්‍රික්කයට අපි ඇතුළු අපි දන්නවා ඔහුගේ පිළිරුවක් පව නිර්මාණය කළා තියෙනවා. ඒ වූ සමාජයක් ඇතුළේ හැබැයි 1988 89 තියෙන ඉතාමත් නරක තැනක තියලා තියෙනවා. ඇයි ඒ? ඒකට තමයි සරදියල් දැන් ජීවත් වෙන්නේ නැහැ. 1918 හිටපු කට්ටියගේ ව්‍යාපාරය අද සමාජයේ නැහැ. 48 පුරංග අප්පුලගේ ව්‍යාපාර සමාජය තුල හැබැයි ජනතා විමුක්ති වුණ තාම සමාජයේ තියෙනවා. ඒ නිසා සතුරා තාම ජනතා විමුක්ති වුණට බයයි. දැන් ජනතා විමුක්ති වුණට එරෙහිවුන්ට මර්ධනය වී ගේන්න පුළුවන් කමක් නැහැ. දැන් ජනතා විමුක්ති වුණට එරෙහිවුන්ට වෙන ක්‍රම දෙයක් නිසා දැන් උන් කල්පනා කරනවා ජනතා විමුක්ති පෙරමුණ සමාජගතනක වළක්වන්න ඕන මිනිස්වතන වළක්වන්න ඕන. ඒ සඳහා මොකද කරන්නේ? ජනතා බියවත් දන්න මේ ජාති කතා කියන පටන් ගන්න. නිසා අපට ඕනකම තිබ්බේ 1988 89 මන්ත්‍රයක් වගේ ජප කරන මහත්තුරුන්ට 1988 89 නිර්මාණය වෙච්ච සමාජ වටපිටාව මොකක්ද කියලා පොඩ්ඩක් කියන්න තමයි අපට ඕනකම තිබ්බේ. අපි හිතනවා ඒක තේරුම් ගත්තොත් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා ජනතා විමුක්ති පෙරමුණ කොතරම් සාධාරණ වැඩ කළ තියෙනවද කියලා. දැන් ඔබ කල්පනා කරලා බලන්නකෝ. දැන් අපි 1989 ඇතිවෙච්ච මහා විනාශයෙන් පස්සේ අපි අවුරුදු කිහිපයක් තිස්සේ දේශපාලන නොකර ඉඳලා 1994 අපිට යන්තම් ඉඩකඩ ලැබිච්ච පළවෙනි මොහොතේම අපි ආව ප්‍රසිද්ධ දේශපාලනට. 1994 අපිට ප්‍රසිද්ධ දේශපාලනට එන කවුරක්වත් පාවඩ දැම්මේ නැහැ. අපිට කවුරුත් අත්වැල් ඇල්ලුවේ නැහැ. අපිට කවුරුත් ආරාධනා කරේ නැහැ. අපි කැමැත්තෙන් ආවේ. අපි බලහත්කාරයෙන් ආවේ. බාධා කරද්දී අපි ආවේ. ඇවිල්ලා අපි අපේ දේශපාලන ස්ථානය අත්පත් කරගත්තා. එදා සිට අපි අවුරුදු 25ක් දේශපාලන කරලා තියෙනවා. ඔබ කල්පනා බලන්න. අපි මහතුන්ගේ ඒ අවුරුදු 25 තුල අපි අහනවා 1994 සිට ගත වෙච්ච අවුරුදු 25 තුල ජනතා විමුක්තියට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ මොන හරි කියන්න තියෙනවද කාට හරි? ජනතා විමුක්තියට ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ කරා හරි කාට හරි පහර දුන්නා හරි මොකක් හරි කියන්න තියෙනවද? එක උදාහරණයක් අපිට කියන්න. එක උදාහරණයක්වත් නැහැ. එක උදාහරණයක්වත් නැහැ. 1994න් පස්සේ ගෙවිච්ච අවුරුදු 25 තුල ජනතා විමුක්තියට ඇඟිලි දක්වන්න කිසිම සලකුණක් කිසිම උදාහරණයක් කිසිම හේතුවක් කිසිම දෙයක් මේ කණ්ඩායම වලට නැහැ. නිසා තමයි ඒගොල්ලෝ 30කට එහා දේවල් මත තාමත් යැපෙන්නේ. අතීතයේ ජීවත් වෙන එක නිසා. ඔබ කල්පනා කරලා බලන්න. අපි අද කටයුතු කරන්නේ කොහොමද? අපි දන්න ලෝක දේශපාලනයේ එක් එක් කාලවල සටන් කළේ එක එක විදිහට. කාලයක් ඉස්සරම කාලයක මිනිස්සු දුන්නෙන් ඊතලෙන් සටන් කරා. පස්සේ කාලේ කඩුවෙන් සටන් කරා. ඊට පස්සේ ආයුධෙන් සටන් කරා. අපි දන්න පොගේ කාලේ ඔය කියුබාව හිටපු ජනාධිපති කියුබානු විප්ලවයේ නිර්මාතෘවරයා පිදල් කාස්ට්‍රෝ සහෝදරයා. ඔහු මේ යන්න කලින් එක වෙලාවක කිව්වා ඔහුත් කරපු සාකච්ඡාවකදී ඔහු කිව්වා මෙන්න මෙහෙම ඔහු කිව්වා ආයුධ වලින් සටන් කළ කාලය අතීතයට අයිති. දැන් අලුත් පරපුර සටන් කරනු ලබන්නේ අදහස් වලින් කියලා. දැන් අපි ජීවත් වෙන යුගය කියලා කියන්නේ මේ ආයුධ වලින් සටන් කරන කාලය නෙවෙයි. ඒක අතීතයට අයිති. දැන් සටන් කරන්නේ මොකක් වේද? අදහස් වලින්. අපි මොකද ඒකට තමයි අද ලෝකයේ
නවීන වෙලා තියෙනවා, දියුණු වෙලා තියෙනවා. අදහස් වලින් සටන් කරන්න ඕන කරන මෙවලම් ගොඩක් ඇති වෙලා තියෙනවා. අන්තර්ජාලය, මුහුණු පොත, ට්විටර් වගේ ගොඩක් තියෙනවා. ඒ නිසා ජනමාධ්‍යවල තිබිච්ච මහා බලගතු අයිතියට අභියෝගයක් වෙලා තියෙනවා. අදහස් හැමතැනම පැතිරෙන පටන් ගන්න තියෙනවා. හොඳ නරක දෙකම තියෙද්දිත් ඉඩකඩක් තියෙන නිසා අද අලුත් පරපුර, අලුත් ජනතාව, තරුණ පරපුර අදහස් අරගෙන සටනට ඇවිත් තියෙනවා. අපි විශ්වාස කරනවා ඒක. අපි කියනවා අපි අද සටන් කරන්නේ ධනවාදෙත් එක්ක, අයුක්තියත් එක්ක, අසාධාරණත් එක්කෙන් මොකක් සඳහාද? අදහස් වලින් සටන් කරනවා. අදහස් වලින් සටන් කිරීමට අපි වඩාත් කැමති. අදහස් වලින් කරන සටන අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්නේ අප කියන එක අපි තා පැහැදිලිව කියනවා. ඒක දිනන්න පුළුවන් අපිට විතරයි. ඇයි? සත්‍ය කතා කරන්නේ අපි. යුක්තිය කතා කරන්නේ අපි. ඇත්ත කතා කරන්නේ අපි. හදවතේ තියෙන දේ කතා කරන්නේ අපි. ඒ නිසා අදහස් වලින් සටන කරනවා නම් නිර්වුල් අදහස් තියෙන්නේ අපිට. නිවැරදි අදහස් තියෙන්නේ අපිට. හරි අදහස් තියෙන්නේ අපිට. සමාජයේ ඉස්සරහට ගෙනියන්න පුළුවන් අදහස් තියෙන්නේ අපිට. මේ සමාජයට වඩා යහපත් සමාජයක් බවට පත් කරන්න පුළුවන් අදහස් තියෙන අපිට. නිසා අනිවාර්යයෙන්ම ඉතිහාසයේ ජයග්‍රහණ ලබන්නේ ඒ අදහස් නිසා. අදහස් වලින් කරන සටන අනිවාර්යයෙන්ම අපි ඔබ හැමදෙනාම ජයග්‍රහණය කරන්න පුළුවන්. අපි ජයග්‍රහණය කරන විශ්වාසය අපිට තියෙන ඉතා පැහැදිලි ලෙසම. ඒ නිසා තමයි අදහස් වලින් සටන උන් බය වෙලා තියෙන්නේ. අද අදහස් වලින් කරන සටනට පවා අපිට බාධා එල්ල ගන්න පටන් ගන්න තියෙන බව අපි කවුරුත් දන්නවා. අපිට ඒ සටන කරන් යන්න පුළුවන්කම තියෙනවා. ආදරණීය සහෝදරවරුනි, අපි අදහස් වලින් සටන් ගන්න ගියාට පස්සේ අපි මතවාදයෙන් සටන් කරනකොට, අපි ප්‍රතිපත්ති වලින් සටන් කරනකොට සතුරා ඒකෙදී අසමත් වෙලා ඉන්නේ. ඔවුන්ට අපිත් එක්ක සටනට එන්න තරම් ප්‍රමාණවත් ශක්තිමත් අදහස් නැහැ. නිවැරදි මතවාද නැහැ. හොඳ ප්‍රතිපත්ති නැහැ. ඒ නිසා මොකද ගන්න? සතුරා පරණ විදිහට ආපස්සට පටන් ගන්නවා අවලාද ගන්න. අපි අදහස් වලින් සටන් කරන ප්‍රතිපත්ති අරන් යනකොට, දැනුම අරගෙන යනකොට ඔවුන් මොකද කරන්නේ? අවලාද අරන් යනවා අපිට විරුද්ධව සටන් කරන්න. දැන් අපි දන්නවා පහුගිය කාලෙත් තිස්සේම ජනතා විමුක්තියට එරෙහිව අවලාද ගොඩක් ගැහුවා. අපේ පක්ෂයේ වර්තමානයේ නායක අනුර සහෝදරට එරෙහිව අවලාද ගොඩක් ගැහුවා. අනුර සහෝදරයා මෙතන නැති වුණත් අනුර සහෝදරයා මම කියන්නේ ඔබ කවුරුත් දන්නවා මේ පහුගිය මාසයක් තිස්සේ මා දැවැන්ත කාර්යභාරයක් කරා මේ ජනාධිපතිතුමනි. මම හිතන්නේ කෙනෙකුට දරා ගන්න බැරි තරමේ වෙහෙසක් ඔහු පුද්ගලිකව දරලා තිනවා. උදේ පාන්දර පටන් ගත්තට පස්සේ මැතිවරණ කටයුතු, සාකච්ඡා, සම්මන්ත්‍රණ, මාධ්‍ය සාකච්ඡා, රැස්වීම් රෑ 12 එක තමයි ඉවර කරන්නේ. එතකොට ඒ නිසා අදත් මේ තව සාකච්ඡා කීපයක් තියෙන නිසා තමයි ඉක්මනින් මේ අවස්ථාවෙන් අපිට යන්න සිද්ධ වුනේ. එතකොට අනුර සහෝදරට එරෙහිව පෞද්ගලික කාලේ විශාල අවලාද ප්‍රමාණයක් නිර්මාණය කරා. පක්ෂයට එරෙහිව විශාල අවලාද ප්‍රමාණයක් නිර්මාණය කරා. ඇයි අවලාද ගහන්න හේතුව තමයි මොකද්ද? අපේ සතුරා සතුව අපිට විරුද්ධව කියන නිවැරදි දේවල් නැහැ. ප්‍රතිපත්තිමය කරුණු නැහැ. ඔවුන් සතුව අපට එරෙහිව පාවිච්චි කරන්න මතවාදී විද්‍යාත්මක දෙයක් මොකක්වත් ඇත්තේ නැහැ. ඒ නිසා තමයි ඔවුන් බොරු අවලාද අපහාස අපට කරන්න පටන් ගන්න තියෙන්නේ. විවිධ වර්ගයේ අවලාද අපහාසට කරා අපි කවුරුත් දන්නවා. ඒව එකිනෙක මතක් කරනවා කියලා අපි හිතන්නේ නැහැ. 88 සෝමයක මතක් කිරීම පවා ඒ අවලාද වලට අයිති එකක් ලෙස තමයි පවතින්නේ. ඒ නිසා අපි දැකලා තියෙන මොකද්ද? අපේ විරුද්ධ වාදීන් සතුරු කණ්ඩායම් වලට අපි සමග ජනතා විමුක්ති පෙරමුණ සමග වම සමග අදහස් වලින් සටන් කරන්න ඕන්ට බෑ. ඕන් එකදී අසමත් කියන එක අපි දැකලා තියෙනවා. දැන් අර ඒකදී අපි පෞගේ කාලේ තිස්සේම අනුගමනය කරපු ක්‍රමයක් තියෙනවා. මොකද්ද? අපට අවලාද ගහනකොට අපි හැම විටකම ඒකට උත්තර දෙන්න ගියේ නැහැ. මොකද සතුරාගේ අරමුණක් තියෙනවනේ. මොකද්ද අරමුණ? තමයි අපට අවලාද ගහද්දී ඒගොල්ලෝ අරමුණු දෙකක් බලාපොරොත්තු වෙන. එකක් තමයි දේවල් නොදන්නා මිනිස්සුන්ගේ ඔළුවට වැරදි දේවල් දාලා ජනතා විමුක්ති පෙරමුණ සහ සමාජය අතර තියෙන සම්බන්ධය දුබල කරන එක. දෙවෙනි කාරණය මොකක්ද? දෙවෙනි කාරණය තමයි ඒ අවලාද සටන් වලට අපිව පටලගෙන අපේ මූලික අරමුණෙන් අපිව ඈත් කරන එක. මොකද අපි පටන් ගත්තොත් මේ අවලාද උත්තර දෙන්න මොකද තියෙන අපිට ප්‍රතිපත්ති කියන්න වෙන්නේ නැහැ. අපිට අපේ දේවල් කරන්න වෙන්නේ නැහැ. අපි හැමදාම ඒගොල්ලෝ අවලාදයක් ගහනවා, අපි ඒකට උත්තර දෙනවා. උත්තර දීලා අත ගන්නකොටම තව එකක් ගහනවා, උත්තර දෙනවා. ඒක අපිට සිද්ධ වෙන්නේ මොකද්ද? ඒගොල්ලෝ අවලාද ගහනවා, අපි උත්තර දෙනවා. ඒගොල්ලෝ අවලාද ගහනවා, අපි උත්තර දෙනවා. ඕක විතරයි කරන්න වෙන්නේ අපිට. ඒ නිසා අපි කල්පනා කරා ඒගොල්ලෝ ගන්න හැම අවලාදෙනම අපි උත්තර දෙන්නේ නැහැ කියලා. අත්‍යවශ්‍ය වෙච්ච මොහොතකදී උත්තරයක් දෙනවා. හැබැයි නැත්තම් අපි අපේ වැඩේ අපි පාඩු කරන් යනවා. මොකද අපි දන්නවා එක වෙලාවක ඔය එංගලන්තේ හිටපු අගමැතිවරයෙක් වෙච්ච වින්ස්ටන් චර්චිල් මහත්තයා යුද්ධ කාලේ හිටියා. දෙවන ලොකු යුද්ධ කාලේ. චර්චිල් මහත්තයා කිව්වා ඔබ ගමනක් යනකොට ඔබට මගදී බුරන හැම බල්ලටම ගලකින් ගහන්න නතර වුණොත් ඔබට ගමන යන්න වෙන්නේ නැහැ කියලා. ඔබ ගමනක් යනකොට ඔබට මගදී බුරන හැම බල්ලටම ගලකින් ගහන්න නතර වුණොත් ඔබට ගමන යන්න වෙන්නේ නැහැ කියලා. නිසා අපිත් ඉන්නේ ස්ථාවරේ. අපි ගමනක් යමින් ඉන්නවා. ඒ ගමන යද්දී මගදී අපට
බුරණ බල්ලෝ ඉන්නවා. ඒ බුරණ හැම බල්ලටම ගලකින් ගහන්න අපි ලෑස්ති වෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය වුණොත් ඒකට උත්තරයක් දෙනවා. හැබැයි අපි අපේ ගමන යනවා. අපි මේ ගමන ඇවිත් ඉන්නේ නිසා. ඒ ආපු ගමන තුල අපට ප්‍රතිඵලයක් තියෙනවා. ඔබ කවුරුත් දන්නවා මේ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණ විශාල දේශපාලන ව්‍යාපාරයක කොටස්කාරයෙක් බවට පත් වෙන්න පුළුවන් වෙලා තියෙනවා. අපි සමත් වෙලා තියෙන මහා දැවන්ත මහජන ව්‍යාපාරයක් ගොඩනගන්න. මම හිතන්නේ මෑත කාලේ අපි දේශපාලන පක්ෂයකින් ගත්තු දැවැන්තම ජයග්‍රහණය ඒක. ඒ තමයි මහජන ව්‍යාපාරයක් හදන අපි පදනමක් දාලා තිනවා. ඒ මහජන ව්‍යාපාරය තුල අපි කවදාකවත් ජනතා විමුක්ති පෙරමුණත් එක්ක වැඩ කරා කියලා විශ්වාස නොකරන මට්ටමේ විශාල පිරිසක් අද වැඩ කරන්න පටන් ගන්න තියෙනවා. අපේ රටේ ඉන්න ඉතාමත්ම ඉහළ ගන්නේ හොඳම විද්වතුන් වෘත්තිකයන් අද ජනතා විමුක්තියත් එක්කට යහපත් සමාජයක් හදන්න වැඩ කරමින් ඉන්නවා. අපේ සමාජයේ ඉන්න විවිධ වාමාංශික කණ්ඩායම්, ප්‍රගතිශීලී කණ්ඩායම්, තරුණ කණ්ඩායම්, විවිධ සමාජ කණ්ඩායම්. ඒ හැම කෙනාම අද විශ්වාසයක් සහිතව ජනතා විමුක්තියත් එකට අත්වැල්මද ගනිමින් එක මහජන ව්‍යාපාරයක සහයෝගයෙන් වැඩ කරමින් යනවා. අපි හිතන එක දේශපාලන පක්ෂයක් ලබා ගන්න පුළුවන් දෙවන්තම ජයග්‍රහණය කියලා. සතුරා උත්සාහ කරේ අපි හුදකලා කරලා තියන්න ජනතා විමුක්ති පෙරමුණ. හැබැයි අපි සමත් වුණා හුදකලා වෙන්නේ නැතුව මේ සමාජය වෙනස් කරන්න කිසියම් හෝ කැමැත්තක් තියෙන සියලු කණ්ඩායම් එක්කෙන් එකට වැඩ කටයුතු කිරීම සඳහා වෙච්ච මධ්‍යස්ථානයක් පෙරමුණක් වේදිකාවක් හදාගන්න. ඒ වේදිකාව අපි හදලා තියෙනවා. අද ඒ වේදිකාව සමාජයේ ශක්තිමත්ව තියෙනවා. ඒ ව්‍යාපාරය අද පළල් වෙමින් ඉස්සරහට යනවා. ඒ නිසා අපිට අපේ පැත්තෙන් ගත්තොත් අපි තන්නේ තමයි 1988 කාලේ දීපිදු සහෝදරු බලාපොරොත්තු වෙච්ච ඒ අරමුණට කර ගැනීම සඳහා අපේ පැත්තෙන් අපිට කරන්න පුළුවන් බොහෝ දේවල් අපි මේ වෙනකොට කරමින් ඉන්නවා කියලා අපිට පේනවා. ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරපු මර්ධනය කරලා මේ බිමින් අතු ගන්න උත්සාහ කරපු ජනතා විමුක්ති පෙරමුණ නැවත ගොඩනගලා අවුරුදු 25ක් තිස්සේ දුෂ්කරතා මැද්දේ අරගෙන ඇවිල්ලා අද මහා දැවන්ත මහජන පිළිගැනීමක් තියෙන මේ රටේ ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකටම අභියෝග කරන දැවැන්තම පක්ෂ බවට පත් කරගන්න අපට ලැබීම අපි හිතන්නේ අපි ලබාගත්තු දැවැන්ත ජයග්‍රහණයක් කියලා. නිසා අපිට අපේ ජයග්‍රහණය පිළිබඳව සැක සංකා මතු කරගන්න ඕන කමක් නැහැ. අපිට ජයග්‍රහණය පිළිබඳව විශාල විශ්වාසයක් තියෙනවා. ඔබ කවුරුත් දන්න. දැන් ඔබ කල්පනා කරලා බලන්න මේ වෙලාවේ අපි දේශපාලන කරන ලාව අපි ඉන්නේ කොයි වෙලාවකද? මේ වෙලාව අපි දේශපාලන කරන්නේ අපේ රට විනාශයේ අද්දරට ඇවිල්ලා තියෙන වෙලාවක. අද්දරට ඇවිල්ලා තියෙනවා. මේ රටට අපි හදපු මහජන ව්‍යාපාරය වෙන විකල්පයක් නැහැ. මොකද අද අපේ රට හැම පැත්තෙම බිඳ වැටලා තියෙන්නේ. අපට අපේ රටේ කිසියම් හෝ ක්ෂේත්‍රයක් නැහැ කියන්න මෙන්න මේ පැත්ත හොඳයි කියලා කියන්න දෙයක් නැහැ. අපේ රටේ ආර්ථිකය ගත්තොත් අපි කවුරුත් දන්නවා ආර්ථිකය තියෙන ඉතාමත්ම බරපතල කඩාවැටීමක්. දැවැන්ත කඩාවැටීමක තියෙන්නේ. ඒ කඩාවැටීමේ ප්‍රමාණය ගැඹුර අපි හරියට තේරුම් ගත්තොත් මේ මොන කෙනෙක් ඒකට බය වෙන්න ඕන. බය වෙන්න ඕන තරම් මේ මහා දෙවන්ත ආර්ථික අර්බුදයක් අපේ රට උරුම කරලා තියෙනවා. වසර 71ක් විශේෂයෙන් ගත්තොත් පෞද්ගලික අවුරුදු 40ක 45 කාලය තුල විවෘත ආර්ථික තුල. නිසා අපි අද අධිරාජ්‍යවාදී රටවලට නැත්නම් ලෝකේ ඉන්න ප්‍රබල රටවලට ශක්තිමත් රටවලට ධන ගහන මට්ටමට පත් වෙච්ච රට බවට පත් වෙලා තියෙනවා. ඔබ දන්නවා අද අපි රටේ ගත්තොත් එimhe අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නේ මොකක්ද? අද අපේ රටේ ආර්ථික දෙන ප්‍රධාන ප්‍රශ්න තමයි අපේ රට වත්කම් උපයන්නේ. මේ ආණ්ඩු කරපු හැම කණ්ඩායමක්ම අපේ රට වත්කම් උපයන ආර්ථිකයක් නිර්මාණය කළේ නැහැ. ඒ නිසා ඒ වෙනුවට මොකද ඇදුවේ? ඒ වෙනුවට ණයට කන ආර්ථිකයක් නිර්මාණය කළා. ඒසයි ණය අරගෙන ණය ගත්තා. ණය ගත්තේ පටු අරමුණු වලට. ණය ගත්තේ තමන්ගේ ප්‍රතිරූප පුම්බ ගන්න. ණය ගත්තේ තමන්ගේ නමින් යම් දේවල් කරන නිසා ප්‍රතිරූප හදා ගන්න. තමන්ගේ නම ගහගත් දේවල් කරන් ණය අරගෙන අපි අද ණය ගුල කියලා තියෙනවා. දෙවැන්ත ණය ගුලක. ඔබ කල්පනා කරලා බලන්න. ලංකාවේ ණය ප්‍රමාණය ගත්තම බාහිර ණය ප්‍රමාණයක් තියෙනවා. පහුගිය දවස්වල තිබුණා ලංකාවේ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 11ක් කියලා. කෝටි වලින් ගත්තොත් රුපියල් කෝටි 11 ලක්ෂයක ණය කන්දරාවක් අපි ඉස්සරහ තියෙනවා. මංගල සමරන මහත්තයා කිව්වා පහුගිය දවසක පාර්ලිමේන්තුවේදී 2020 වසරේ ලංකාවේ ණය පොලි වාරිකය වැඩිම ප්‍රමාණයෙන් එක 2020 අවුරුද්දේ ලබන අවුරුද්දේ ලංකාවේ ණය පොලි වාරිකය රුපියල් ට්‍රිලියන 1ක්. ඒ කියන්නේ රුපියල් කෝටි ලක්ෂයක්. රුපියල් කෝටි ලක්ෂයක ණය පොලි වාරිකයක් ලබන වසරේ මේ රට ගෙවන්න ඕන. ගෙවන්න පුළුවන්ද? ගෙවන්න බෑ. ඒ තරම් රාජ්‍ය ආදායමක් අපිට නැහැ. රාජ්‍ය ආදායම ඉක්මවා ගියපු දැවැන්ත ණය පොලි වාරිකයක හිරකාරය බවට පත් කරලා තියෙනවා අපි. ඒ හිරකඳුරෙන් තාම නිදහස්ලා නැහැ. තාමත් අපි ඉන්නේ ඒකේ. අද කල්පනා කරලා අද අපේ රටේ කුමන ව්‍යාපාරයක් කුමන ඉදිකිරීමක් කරත් ඒක කරන්න බැරලා තියෙනවා චීනෙන් ණය ගත්තේ නැත්තම්. කුමන ඉදිකිරීමක් කරත් ඒක කරන්න බැරලා තියෙනවා චීන කම්පැනියකට කොන්ත්‍රාත් දුන්නේ නැත්තම්. චීනෙන් ණය ගන්නවා චීන කම්පැනියට කොන්ත්‍රාත් දෙනවා. දැන් වෙලා තියෙන ඒක නිසානේ. අපි ගත්තොත් දැන් අපේ රටේ සිදුවන ඉදිකිරීම ඔක්කොම ගත්තොත් එහෙම කරන්නේ කවුද? චීන ණය වලින් චීන කම්පැනි. පහුගිය දවසක
පෞගේ 7 වෙනිදා මම හම්බන්තොට දිස්ත්‍රික්කයේ හිටියේ අපේ රැස්වීම තිබිස්සා. මම බදුල්ලේ පැත්තේ ඉඳලා හම්බන්තොට එනකොට ඒ පැත්තෙන් එනකොට ඔය දක්ෂිණ අධිවේගී මාර්ගයේ පොඩි කෑල්ලක් විවෘත කරලා. ඔබ දන්නවා දක්ෂිණ අධිවේගී මාර්ගය හදන්න පටන් ගත්තා. ඒක මුලින් හදලා ගාල්ලට ඉවර කරා. පස්සේ මාතර දක්වා දික් කරා. දැන් මාතර සිට හම්බන්තොට දක්වා හම්බන්තොට වරාය දක්වා දික් කරන්න වැඩ කරමින් යනවා. චීනෙන් ණය අරගෙන තමයි කරන්නේ. දැන් මේ පාර හදලා ඉවර නැහැ. හදලා ඉවර නැහැ. තැන් තැන්වල තමයි පස් පුරමින් යන්නේ. හැබැයි දැන් මෛත්‍රීපාල මහත්තයා තමන්ගේ ජනාධිපති දුර කාලේ නිමා කරලා යන්න ලෑස්ති. මට එතුමට ආසාවක් ඇති වෙලා තියෙනවා යන්න කලින් මේකේ චූට්ටි කැල්ලක් හරි විවෘත කරලා යන්න. ඒසක් පාර විවෘත කරන වෙනුවට පාරේ පොඩි කැල්ලක් ඉවර කරලා ඒ කියන්නේ හම්බන්තොට සිට සූර්යය දක්වා පොඩි කැල්ලක් හදලා ඉවර කරලා ඒක විවෘත කරා පෞගේ 7 වෙනිදා. ඒ විවෘත කර දවස් තමයි මං ආවේ. එනකොට විවෘත කිරීම උත්සවය අවසන් වෙලා තියෙනවා. ගහපු කොඩි තාම පාරේ තිබ්බා. පාර දිගටම කොඩි ගහලා තිබ්බා. පතාක. ඒ පතාක වල අකුරු තිබුණා. මොනවද අකුරු? චීන අකුරු. අපිට කියවන්න තේරෙන්නේ නැහැ. ඔව් ඉංග්‍රීසිත් නැහැ සිංහලත් නැහැ. තනිකර චීන අකුරෙන් ගහපු පතාක තියෙනවා. අපි දන්නේ නැහැ මොකක්ද තියෙන්නේ. අපිට මැනලා තියෙනවද දන්නෙත් නැහැ. අපේ ණය ටික ඉක්මනට ගෙවපුවා කියලා තියෙනවද දන්නෙත් නැහැ. චීනෙන් තමයි තිබුණේ ඒක. දැන් අපේ රටේ තත්ත්වේ පාර අපේ ණය ගන්නේ අපි. පාර අයිති අපට තියෙන. හැබැයි උත්සවයේදී ජාතික කොඩිය තිබුණේ නැහැ. සිංහලෙන් මොකක්වත් තිබුණේ නැහැ. ওই සිංහල ගැන කතා කරන මහත්තුන්ට ඒක මතකත් නැහැ. චීන භාෂාවෙන් කොඩිය ගහලා තියෙනවා. එතකොට මොකද්ද මේ රට වෙලා තියෙන්නේ? ඔබ කල්පනා කරලා බලන්න අපේ රටේ තත්ත්වය මොකද්ද කියලා. මේකට මෙහෙම යන්න දෙන්න පුළුවන්ද? අපි අර මොකද්ද අතීත කාමී ඉන්නව නෙවෙයි. අතීතයේ හොඳයිම කියලා වර්ණනා කරනව නෙමෙයි. අපි නිකන් සාමාන්‍ය හිතුවොත් එහෙම අපේ රට මේ කණ්ඩායම විසින් වට්ටපු තැන ඉතා බරපතලයි. අපි දන්නවා අතීතයේ එක්තරා කාලයක අපේ රටවල් සමත් වුණා. ඒවා ඇති නැති පරතරය තිබ්බා, මර්ධන පීඩාව තිබ්බා. ඒ තියෙන අස්සෙත් ගත්තොත් අපේ රටවලට පුළුවන් වුණා දෙපයින් නැගිටින්න. අපි දන්නවා අපේ රටේ ඉතිහාසය තුල අපේ රටේ ඉතිහාසයේ දෙවන්ත මහා නිර්මාණ කරපු රටක්. අපිට මහා දෙවන්ත වැව් පද්ධතියක් තියෙනවා. දෙවන්ත වැව් පද්ධතිය. වැව් 40000ක් විතර තිබ්බා. දෙවන්ත වැව්. ඒවා පුංචි ටැංකි නෙවෙයි. මහා වැව් සාගර වගේ මහා වැව්. මහා දාගැප් ඉදි කරලා තියෙනවා. මහා වාරි පද්ධතියක් අපට තියෙනවා. මහා නිර්මාණ අපට තියෙනවා. අපි කල්පනා කරොත් එimhe ඒ කාලේ ඒ නිර්මාණ කළේ ඒ මහා වැව් දාගැප් ඉදි කළේ කාගෙන් ණය අරගෙනද? ඒ කාලේ චීනෙන් ණය ගත්තද අපි? ගත්තේ නැහැ. අපි ඒ කාලේ ලෝක බැංකුවෙන් ණය ගත්තද? ගත්තේ නැහැ. ඒ කාලේ ජපානයෙන් ණය ගත්තද? ගත්තේ නැහැ. අපේ වත්කම් වලින් අපේ දැනුමින් ඒ වැඩේ කරා. ඒ නිසා අපි ඒව හදන්න කොහෙන්වත් ණය ගත්තෙත් නැහැ. ඒව හදන්න කිසි කම්පැනියක් පිටරටින් ආවෙත් නැහැ. අපි આવුත් අපේ මේ මහා නිර්මාණ කරපු කම්පැනි මොකද්ද කියලා? චීන කම්පැනියවද? ආවේ නැහැ. කොරියන් කම්පැනියක් ආවද? ආවේ නැහැ. මේ රටේ දැනුමින් කරා. ඒ නිසා අපේ රටේ සම්පත් වලින් අපේ රටේ දැනුමින් මහා නිර්මාණ කරපු රටක් අද පාරේ කාපට් දාන්න බෑ චීනුගෙන් ණය ගත්තේ නැත්තම්. පාරේ කාපට් දාන්න බෑ චීන කම්පැනියක් ආවේ නැත්තම් කොන්ත්‍රාත් ගන්න. එතනට මේක වට්ටලා තියෙනවා. නිසා මේ කරපු අවමානය මේ බිඳ වැට්ටිලා ගත්තොත් සරල නෑ. අවුරුදු 71ක් තිස්සේ විශේෂයෙන් පෞගේ අවුරුදු 40ක් තිස්සේ. අදත් ඒගොල්ලෝ ඒ පාරේ ගමන් කරමින් ඉන්නේ. ලංකාව අපේ රටට වෙනස් මාවතක යන වැරෙන්න වෙන උත්තරයක් මොකක්වත් නැහැ. ආර්ථික විනාශකට අමතරව අපේ රටේ සමාජ ජීවිතය විනාශ කරලා තියෙනවා. අද ඊ타මත්ම අප්‍රසන්න සමාජ ජීවිතයක් අපිට මතු කරලා තියෙනවා. අද අපේ සමාජය ඇතුළේ ගත්තොත් හැමතැනම අපි දෙකන වංචා දූෂණ වැඩි වෙලා, හොරකම් වැඩි වෙලා, ස්ත්‍රී දූෂණ වැඩි වෙලා, මංකොල්ලකම් වැඩි වෙලා හැමතැනම අපිට අහන්න ලැබෙන්නේ මොකද්ද? නරක දේවල් තමයි. මේ පැත්තෙන් පාතාලි සුසල මේ පැත්තෙන් කුඩු ව්‍යාපාරේ ඉස්සරහට ඇවිල්ලා පුංචි ළමයි මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ජනප්‍රිය පාසල් ගාව මත්ද්‍රව්‍ය විකුණනවා. මිනිස්සු දරුවන්ට මත්ද්‍රව්‍ය විකුණනවා අපේ රටේ. ඒ නිසා අපේ රට කියලා කියන්නේ දරුවන්ටත් මත්ද්‍රව්‍ය විකුණන මිනිස්සු රටක් බඩ මේ රටපත් කරලා තියෙනවා, පත් වෙලා තියෙනවා. එහෙම රටක ඇස්කන් පියාගෙන ඊට එරෙහිව සටන් නොකර ජීවත් වෙන්න පුළුවන්ද? කිසියම් අරගලයක් නො ජීවත් වෙන්න බෑ. අපිට ඒ රට එතනට පත් කරපු කඳවුරු වල දේශපාලන අනුමත කරන්න පුළුවන් ද අනුමත කරන්න බැහැ. නිසා අපිට කාර්යභාරයක් තියෙන මොකද්ද? මේ රට මේ විනාශයෙන් මුදා ගන්න ඕන අනිවාර්යෙන්. ඒ විනාශයෙන් මුදා ගැනීම සඳහා අපිට ලොකු සටනක් තියෙනවා. අපි හිතන ඒ සටනේ අපි ලොකු දුරක් ආවා කියලා. අන්නේ සටනේ තමයි අපිට මඟ පෙන්වන්න ඕනකම තියෙන්නේ. අපි අද මේ ජනාධිපතිවරණේ අපිට ලකුණක් තියෙනවා මාලිමාව. අපේ ඇත්ත මාලිමාව මොකද්ද? ඇත්ත මාලිමාව තමයි අපට මඟ පෙන්වලා 1971 ගෙදිත් 1989 දීපදු සහෝදරු තමයි අපේ ජීවිතයේ අපට මඟ කියන ඇත්ත මාලිමාව වෙන්නේ. ඒ මාලිමාව සංකේතය තමයි අපි ගැන තියෙන්නේ අපේ මැතිවරණ ව්‍යාපාරය. ඒ නිසා ඕන් මාලිමාව බාටපත් කරගෙන අපට දේශපාලන ගමනක් යන්න තියෙනවා. ඇයි? අපිට මේ දේශපාලනේ ජයග්‍රහණය කරන්න ඕන කරන දේවල් ගන්න තියෙන තැන එතන දැනුම් ගබඩාවක්. එතන විශ්වාසය පිළිබඳව විශාල ශක්තියක් තියෙන තැනක්. එතන අපේ ධෛර්ය අපට ඕන නම් අපට
ආත්ම විශ්වාසය ඕන නම් අපිට සටන්කාමීත්වය ඕන නම් අපිට හොයාගන්න පුළුවන් එකම තැන මොකද්ද 1988 89 අරගලේ දීපුදු සහෝදරුන්ගේ දීපිදීම. ඔබ කල්පනා කරලා බලන්න. අද මේ රටට ආදරය කරන මිනිස්සු ඕන. ලංකාවේ පහුගිය කාලේ මොකද කරලා තියෙන්නේ? ලංකාවේ පහුගිය කාලේ රටට ආදරය කරන මිනිස්සු වෙනුවට මිනිස්සුන්ට ආදරය කරන මිනිස්සු වෙනුවට හදලා තියෙනවා තමන්ට ආදරය කරන මිනිස්සු. සමහරු තමන්ටත් ආදරේ නැහැ. ඒසයි ඊටාම ආත්මාර්ථකාමී, තමන්ට විතරක් ආදරය කරන, තමන්ගේ දරුවට විතරක් ආදරය කරන ඊටාමත් ආර්ථකාමී සමාජයක් අපේ රට නිර්මාණය කරලා තියෙනවා. ඒක වෙනස් කරන්න ඕන. වෙනස් කරනවා නම් ආදර්ශික වෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. ඒක වෙනස් කරනවා නම් ආදර්ශ ගන්න පුළුවන් එකම තැන තමයි 1988 89 අපේ ගිහි ගියපු සහෝදරුන් ඉල්මා සමරුව තමයි ඒ සඳහා ආදර්ශ කරන එක. මොකද ඒ අය දීපිදුවේ තමන් වෙනුවෙන් නෙවෙයි, අනුන් වෙනුවෙන්. තමන්ට කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැතුව තමන්ගේ හැමදේම කැප කරලා අධ්‍යාපනයේ රැකියාව හැම කැප කරලා පොදු සමාජයේ යහපත වෙනුවෙන්, සමාජ විමුක්තිය වෙනුවෙන්, ඔබට අපට දරුවන්ට හෙටක් හැදීම වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතේ එදා පූජා කරා. ඒ නිසා අපට ආත්මාර්ථකාමෙන් තොර සමාජයක් හදන්න ඕන නම්, ආත්මාර්ථකාමෙන් තොර මිනිස්සු කියන්නේ කවුද කියලා පෙන්වන්න ඕන නම් එහෙම පෙන්වන්න පුළුවන් එක තැනයි තියෙන්නේ. ඒක තමයි අප්‍රේල් සමරුවත්, ඉල්මහවිරු සමරුවත්. ඒ දෙකේ තුර තමයි එවැනි අය ජීවත් වෙන්නේ. නිසා අපට මේ සමරුව ගොඩක් වැදගත් වෙනවා. මොකක් සඳහාද? මිනිස්සු කොහොමද මනුෂ්‍යත්වයෙන් වැඩ කරන්න ඕනේ කියලා කල්පනා කරලා බලන්න. අපේ මියගිය හැම සහෝදරයෙක්ටම හදවතේ සුන්දර ප්‍රාර්ථනාවක් තිබ්බා. මොකද්ද? ඒක තමයි අපේ රටේ ජනතාව වඩා යහපත් රටක, යහපත් සමාජයක හිනා වෙලා ජීවත් වෙනවා දකින්න ඕනයි කියන ඒ සුන්දර හිනේ තිබුණා. අපේ දරුවෝ ඊටමත් ලස්සනට මල් කැකුළු වගේ දෝපන ඇවිදලා ලස්සනට ජීවත් වෙන කියලා හීනයක් තිබ්බා. අපේ රට සමාජවාදී සමාජයක් තුළ යහතින් හොඳින් ජීවත් පවතින දකින හීනයක් වුණ තිබ්බා. සමාජවාදය ගැන හීනයක් වුණ තිබ්බා. ඒ හීන වෙනුවෙන් උන් සටන් කළා. ඒ හීන වෙනුවෙන් උන් හැමදේම කැප කරා. අවසානයේ උන් ඒ සඳහා තමන්ගේ ජීවිතත් කැප කරා. ඒ නිසා පොදු අරමුණක් වෙනුවෙන්, පෞද්ගලික අරමුණ නෙවෙයි, පොදු අරමුණක් වෙනුවෙන්, තමන්ට කිසිවක් නොලැබෙන අරමුණක් වෙනුවෙන්, අනුන් වෙනුවෙන්, සමාජයක් වෙනුවෙන් බොහෝ දේවල් කැප කරන්න පුළුවන්. අවසානයේදී මිල කරන්න බැරි තමන්ට එකවරක් විතරක් ලැබෙන ජීවිතය පවා කැප කරන්න පුළුවන් කියන පණිවිඩය අපට කියා දුන්නේ ඉල්මා සමරුව, ඉල්මා විරු. නිසා අපට ඉල්මා සමරුව ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා සහෝදරුනි, අපිට මේ අවස්ථාව අපිට අත්‍යවශ්‍ය මොකද්ද? අපට තියෙන විශාල කාර්යභාරයක් පැවරලා. ඒක තමයි මේ සමාජය වෙනස් කරන්න ඕන. මේ සමාජය වෙනස් කිරීම තමයි ගමනේ අපි දිගු දුරක් ඇවිත් තියෙනවා. අපි හිතනවා අපිට ජයග්‍රහණයේ ආලෝකයේ පේන තෙක් මාන තියෙන කියලා අපි හිතනවා. පහුගිය කාලේ අපි කරපු දේශපාලන කටයුතු වල සාර්ථකත්වය, පහුගිය කාලේ අපිට උදව්වට ආපු විශාල ජනකායගේ සහයෝගය ගත්තම අපි හිතනවා අපිට අපේ අරමුණ කරා යන්න, හොඳ සමාජයක් හදන අරමුණ කරා යන ගමනේ අපේ ඉලක්කය, අපේ ඒ ජයග්‍රහයි සලකුණේ ආලෝකය අපිට පේන තියෙන කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා විශ්වාස සහිතව අපි එතනට යන්න ඕනේ. හැබැයි අපි දන්නවා ඒක ලේසින් අත්පත් කරගන්න බෑ. අපට ඒ සඳහා මේ පවතින සමාජයේ තියෙන සියලුම අගතිගාමී දේවල් එක්ක සටන් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ආත්මාර්ථකාමීත්වය අපට එකට බාධා කරනවා. අනුන් තමන්ගේ වැඩ බලන් හිටපන් කියන එක අපට එකට බාධා කරනවා. ඊට පස්සේ මිනිස්සුන් තුළ තියෙන බිය එකට බලපානවා. මේ අපි ගත්තොත් මේ වෙලාව ගත්තම තියෙන්නේ. දැන් මේ ඡන්ද කරන්නේ මොකෙන්ද? මේ ඡන්ද කරන්නේ බයවත් දලා. මේ ඡන්ද කරන්නේත් බයවත් දලා. දෙපැත්තකින් බයවත් දනවා. ඒ නිසා හතර පැත්තෙන් බයවත් දලා බය කරලා තමයි ඡන්ද ගන්න උත්සාහ කරන්නේ. නිසා බයටපත් කිරීම හරහා සමාජයේ අක්‍රිය කරලා උත්සාහ කරමින්. නිසා බය නැති සමාජයක් අපට ඕන. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම සමාජය තුළ තියෙන ඊ타ත්ම ගතානුගතික දේවල්, විශ්වාස කරන්නේ නැති දේවල්, වාසි පිටිපස්සේ අනේක, ආත්මාර්ථකාමීත්වය, පෞද්ගලික වාසි පිටිපස්සේ යන වගේ අපේ සමාජය තුළ තියෙන්න ඕන නැති, මිනිසා තුළ තියෙන්න ඕන නැති දුගතීන් ගොඩක් අපේ සමාජය තුළ තියෙනවා. ඒවා පරද්දමින් අපට යන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ආත්මාර්ථකාමීට එරෙහිව පරාර්ථකාමීත්වය ඕන. සටන්කාමීත්වය ඕන. අපිට ඕනේ නිවට මිනිස්සු නෙවෙයි. ඒ නිවටකමට එරෙහිව අපිට ඕනකම තියෙනවා දෙපෙන් නැගිටින මිනිස්සු. අපි යටත් වෙන්න ඕනේ නැහැ කාටවත්. අපි දෙපෙන් නැගිටින්න ඕනකම තියෙනවා. අධිරාජ්‍යවාදීන්ට අපිට පාවා දෙනවා නම්, අපේ සම්පත් විකුණනවා නම් අපි ඒක නතර කරන්න ඕනකම තියෙනවා. ඒ නිසා අපිට මේ වෙලාවේ අපි විශ්වාස කරනවා දෙවන්තකාර භාරයක් තියෙනවා. සියල්ලට තියෙන මොකද්ද? අපිට මිනිස්සු එකතු කරන්න ඕන. ඔබ දන්නවා මෙවැනි මහජන ව්‍යාපාරයක් දිනන්නේ මොකෙන්ද? දිනන්නේ අදහස් සහ ඒ අදහස් එකතු කරගත්තු මිනිස්සුන්ගෙන්. අදහස් කියන්නේ ඊටමත් ශක්තිමත් දෙයක්. මාක්ස් කියන කලාවක මොකද්ද? අදහස් මිනිස්සුන් ගොල්ලෝට ගිහිල්ලා ඒක සමාජ බලයක් බවට පත් වුණාට පස්සේ ඒක පරද්දන කාටවත් බෑ කියලා. ඒ නිසා මේ හොඳ අදහස්
සමාජයක් වෙනස් කරන අදහස්, අපි සටන් වදින අදහස් ප්‍රතිපත්ති වැඩි දිනෙකගේ හිත ඇතුළට යන්න ඕන, වැඩි දිනෙක දහනය කරගන්න නිසා අපේ සමාජයේ බහුතරයක් වෙතට අපේ නිවැරදි අදහස් ගෙන යාමේ වගකීම අපට තියෙනවා. ඒක කරන්න වෙලා තියෙන අපිට මොකක් එක්කද? ඒක කරන්න වෙලා තියෙන අපිට මහා දැවැන්ත ජනමාධ්‍යයකට බාධා කරද්දී, අපේ රටේ අධිපති මතවාදයකට බාධා කරද්දී, අපේ රටේ ප්‍රාග්ධන හිමිකාරීත්වයකට බාධා කරද්දී, අපේ රටේ අධ්‍යාපනයේ මොන්ටිසෝරි සිටයකට බාධා කරද්දී, අපේ රටේ අධ්‍යාපනය ජනමාධ්‍ය අධිපති මතවාද සියල්ලම වැරදි මිනිහෙක් හදන්න කටයුතු කරමින් දැද්දී ඊට එරෙහිව අපිට උඩුගම් බලා පීනීමේ කාර්යයක් තියෙනවා. ඒකට මිනිසුන් ධෛර්යය වුණා. ඒකට ආත්ම විශ්වාසය වුණා. ඒකට කැපවීම වුණා. ඒකට ශක්තිය ධෛර්යය වුණා. ඒ සියල්ල අපිට ගන්නවා නම් ඒ සියල්ල අපිට ඉගෙන ගන්න පුළුවන් තැන තමයි ඉල්මා විරුසමරුවේ අපේ දියදු සහෝදරුන්ගේ ආදර්ශය උන්ගේ ජීවිතවල. නිසා එවැනි අයගේ ජීවිතවලින් අපි යමක් ඉගෙනගෙන මේ සමාජය වෙනස් කිරීම සඳහා වෙච්ච අපි මේ ඉගෙන අරගලය අවසන් ජයග්‍රහණ දක්වාගෙන යාමට අපි කවුරුත් මැදිහත් වෙලා අපි කල්පනා කරනවා. ඒ නිසා අපිට ඔබේ කාලය ගොඩක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ඔබෙන් සමුගන්න උත්සාහ කරනවා. මේ සමුගන්න මොකක් සඳහාද? මෙන්න මේ 30 වෙනි ඉල්මා විරු සමරුවේදී අපි 30 වෙනි ඉල්මා විරු සමරුව අභියස ඉන්නේ අපේ ව්‍යාපාරය පරාජිත ව්‍යාපාරයක් හැටියට නෙවෙයි, වැටිච්ච ව්‍යාපාරයක් හැටියට නෙවෙයි, අපි ජයග්‍රහණ කරන්න පුළුවන් ව්‍යාපාරයක් හැටියට, ජයග්‍රහී මානසිකත්ව සහිත ව්‍යාපාරයක් හැටියට, හිතවතුන් ආධාරකරුවන් මිතුරන් විශාල ප්‍රමාණයක් එකතු කරගත්තු මිතුරන් පිරිවරාගත්තු ව්‍යාපාරයක් හැටියට අපිට අපේ අරමුණ කරා යන්න සියලු මාවත් විවෘත වෙච්ච තත්ත්වයක් තුළ තමයි අපි අද ඉල්මා විරු සමරුව සමරන්නේ. අපි ධනේශ්වර ක්‍රමයේ බිඳ වැටලා තියෙනවා. අද ධනවාදී අසාර්ථකයි, ධනවාදී අසමත්, ධනවාදයට මේ සමාජයේ අංගලක්වත් ඉස්සරහ ගෙනන්න පුළුවන් කමක් නැහැ. ධනවාදී අද මලකුණක් බවට පත් වෙලා තියෙනවා. දුක දමන මලකුණක් බවට පත් වෙලා තියෙනවා. ධනවාදයේ රකින්න පක්ෂ දුර්වලයි, කැඩිලා, බිඳිලා, දුබල වෙලා, නායකයෝ නැහැ පක්ෂ වලට. අද ධනපති පක්ෂ නායකයෝ ඉන්නවද? දැවැන්ත නායකයෝ, ශක්තිමත් නායකයෝ, දැනුම තියෙන නායකයෝ, අනුවස්සයිත නායකයෝ නැහැ. අද ඉන්නේ විහිළුකාරයෝ බවට පත් වෙලා තියෙන්නේ. අද ධනපති නායකයෝ. අද ධනපති ක්‍රමයට ධනවාදයට සමාජයට නායකත්වයක් දෙන්න බෑ. ධනවාදයට නායකත්වයක් ඇත්තේ නැහැ. නිසා අද අපේ සමාජයේ හොඳම දේවල් දැනුම තියෙන හොඳම අය, කලා ක්ෂේත්‍රයේ හොඳම අය, අධ්‍යාපන ක්ෂේත්‍රයේ හොඳම අය, සමාජයේ තියෙන හොඳම පිරිස අපි ගත්තොත් සමාජයේ සාරය, සමාජයේ ක්‍රීම් එක, සමාජයේ සාරය එකතු කර ගැනීමට සමත් වෙච්ච එකම ව්‍යාපාරය බවට අපේ ව්‍යාපාරය පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි කියන්නේ අද සමාජයක් හදනවා නම් ඒ සඳහා වෙච්ච හොඳම දේවල් එකතු වෙලා තියෙන මේ ව්‍යාපාරය තුල දැන් අපිට තියෙන්නේ මේ ව්‍යාපාරය ජයග්‍රහණ කර ගෙනියන්න ඕන නිසා පහුගිය කාලයක් තිස්සේ අපි සහෝදරු අපි මේ පක්ෂ ඉස්සරහට ගෙනාවා. මේ පක්ෂය ගෙනාවු පහුගිය අවුරුදු 25 කාලය තුල අපි මුණ දීපු ජයග්‍රහණ පරාජයන් පසුපසින් ගොඩක් තිබ්බා. ඒ හැම එකදීම පක්ෂය ජයග්‍රහණ කරගෙන යන්න ඔබ අපිත් එක්කෙන් අත්වල බැඳගත්තා. ඒකට හිටියා. අපි විශ්වාස කරනවා මේ මොහොතේ අපි අදිෂ්ඨාන සහගතව ඉදිරි කාලය තුලදී ජනාධිපතිවරණයක් අපට එනවා. ජනාධිපතිතුමනි ප්‍රතිඵලයක් ගන්න ඕන. ජනාධිපතිතුමනි ජයග්‍රහණයක් අපි ගන්න ඕන. ඒ ජනාධිපතිතුමනි ප්‍රතිඵලය කුමක් වුවත් අපි හදන මහජන ව්‍යාපාරය ශක්තිමත් කරලා ඒක දැවැන්ත මහජන ව්‍යාපාරයක් බඩපත් කරලා මේ සමාජය වෙනස් කිරීමේ සටන ජයග්‍රහී ලෙස නිමා කරන්න ඕනකම තියෙනවා. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම වැඩ කළ යුතු තියෙනවා. ඉතින් නිසා ඒ සඳහා ඔබ හැමදෙනාටම ආරාධනා කරමින් පුරුදු පරිදිම අපි හැමදාම මේ ඉල්මා විරු සමරුව අපේ සමරුව අවසන් කරේ කවියක් කියලා. සමන් කල්පනා කරා කවියකින් මේක අවසන් කරමු කියලා. ඒත් මම පොඩි වෙනසක් කරන්න කල්පනා කරා. අපි හැමදාම තෝරගත්තේ අවසන් කරනකොට 1971 හරි 89 හරි හිරගෙවල් ඇතුලේ අපේ සහෝදරයෙක් ලියපු කවියක්. හැමදාම මේ කවිය කියලා නිසා මම කල්පනා කරා ඊට වෙනස් කවියක් කියමු කියලා. අපේ රටේ හිටපු ඉන්න බොහොම දක්ෂ කවියෙක් වෙච්ච රත්නශ්‍රී විජේසිංහ කිවියා ලියපු කවි පන්තියක් තිබ්බ එරබොදු කියලා. ඒ කවි පන්තියේ අවසන් කවියෙන් ඔබට සුවපතන්න මම කල්පනා කරා. ඒ කවියේ තියෙන මෙන්න මෙහෙම. ඉතින් යහළුවනි මල් පිපුණොත් ගසක සැකක් නැතිය ඵලයක් හට ගනු නිසක. සිතින් අත නෑර මල්වල මුදු මෙලක වරෙව් පරාගණයට රොද බැඳ හනික. අපි කවුරුත් දන්නවා ගහක මල් පිපුණොත් අනිවාර්යයෙන්ම ඒවා ගෙඩි බවට පත් වෙනවා, පළ දරනවා. හැබැයි ඒ පළ දරන්න බෑ මොකක් නැත්තන්ද ඒ මල් පරාගණය කළේ නැත්තම්. පරාගණය කළොත් නිකම් නෙවෙයි ඒ මල් වල ගුණ සුවඳ සමග පරාගණය කරොත් අපිට ඉතාමත් හොඳ ඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි දකින්නේ මොකද්ද? අපේ දීපිදු සහෝදරවරු, රෝණ විජිත සහෝදරයා, උපදේශ ගමනක් සහෝදරයා අපේ සහෝදර නිර්මාණය කරපු මේ මහා දෙවන්ත දේශපාලන වෘක්ෂයේ
මල් පිපිලා තියෙනවා. මල් ගොඩක් පිපිලා තියෙනවා. ඒ පිපිච්ච මල් ඔක්කොම අනිවාර්යයෙන්ම පළ දරනවා කියලා අපිට විශ්වාසයක් තියෙනවා. ඒ පළ දැරීම සඳහා ඒ මල් වල තිබිච්ච එදා අපිට හිමිච්ච මල් වල තිබිච්ච ගුණ සුවඳ සියල්ල එකතු කරගෙන ඒ මල් පරාගණය කිරීමේ වගකීම අපට තියෙන නිසා අපි කවුරුත් එකතු වෙලා ඒ මල් ටික පරාගණය කරන්න දායක වුණොත් ඒ සඳහා රොද බැන්දොත් හනික රොද බැන්දොත් අපි හිතනවා ජයග්‍රහණය අපේ අතේ. නිසා නැවතත් අපි ඒ කවිය කියමු කියලා අවසන් කරමු. මොකද්ද? ඉතින් යහළුවනි මල් පිපුණොත් ගසක සැකක් නැතේ ඵලයක් හටගනු නිසක සිතින් අත නෑර මල්වල මුදුමලක වරෙව් පරාගණයට රොද බැඳ හනික. ඔව් අපි කවුරුත් එකතු වෙමු, කවුරුත් සංවිධානය වෙමු, කවුරුත් එකතු වෙලා 1965 සිට නිර්මාණය කරමු මේ පක්ෂේ නිර්මාණ කරලා අපෙන් සමුගත්තු පක්ෂයෙන් දීදපු අපේ ආදරණීය සහෝදර සහෝදරියන් වෙනුවෙන් ඔවුන්ගේ හදවතේ තිබිච්ච උස් ප්‍රාර්ථනා ඉටු කිරීම සඳහා අපි හැමදෙනාම අවංකව කැප වෙලා අදිෂ්ඨානෙන් ධෛර්යයෙන් වැඩ කරන්න ලෑස්ති. මේ සමාජය වෙනස් කරලා මේ කාලකන්ණි සමාජය වෙනස් කරලා වඩා යහපත් සමාජයක් නිර්මාණය කරන්න අපට පුළුවන් උපරිම ශක්තියෙන් අපි සටන් වදිනවා කියන සහතිකය ලබා දෙමින් ඒ සඳහා අපි හැමෝම සටන් වදිමු කියන ඉල්ලීම කරමින් අපි අපේ සාකච්ඡාව අවසන් කරනවා. ඉල්මහා විරුසමරුන්ගේ නාමය සදාකල් දිනේවා. ජනතා විමුක්ති මොණ්ඩට ජය වේවා. ඔබ හැම දිනකටම ජය වේවා. බොහොම ස්තුතියි.